අපි යම් වෑයමක් දැරුවොත් විතරයි මේ නිවන් මගට අපට ළඟා වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. අඳුරේ ඇවිදින කෙනෙකුට තෙල් පහනක් අතට දෙනවා. අඳුරේ ඇවිදින කෙනෙකුට තෙල් පහනක් අතට දෙනවා. හැබැයි ඔය තෙල් පහන අතට ගත්තු කෙනා පින්වතුනි ඔබ හිතලා බලන්න අන්ධ කෙනෙක් නා. එතකොට මොකද වෙන්නේ? අර අඳුරේ ඇවිදින අන්ධ වූ කෙනාට තෙල් පහනක් අතට ලැබුණයි කියලා ප්‍රයෝජනයක් තියෙනවද? අපි සසරේ ඉඳලා මේ නිවන් දකින්නට දරපු වෑයමක් තියෙන්න ඕන. කවදාවත් පින්වතුනි සංසාරේ නිකම්ම නිකන් ඇවිල්ලා ධර්මයක් පුරුදු පුහුණු කරන්නේ නැතුව නිකම්ම ආපු කෙනෙකුට පින්වතුනි මේ ශාසනය තුල ධර්ම අවබෝධයක් ලබන්නට බෑ. අද ධර්මදේශනාව සඳහා මා ඊටාම වැදගත් මාතෘකාවක් ධර්මදේශනාවට සූදානම් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ළඟට එන බොහෝ ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඇතැම් දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ සෙවණේ හිටියට ඒ භාග්‍යවතුන් වහන්සේගේ සෙවණෙන් පිළිසරණක් ලබන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. සංසාරේ නොයෙක් දෙනා තමන්ගේ මාර්ගය වඩන්නට වෑයම් කරපු විදියට පින්වත්නි මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිටක් ලබන්නට ඕන්ට පුළුවන් කමක් ලැබුණේ. හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල පිහිටක් ලබන්න බෑ. ඒකට සසර පුරාවටම වඩපු හොඳ පුහුණුවක් තියෙන්නට ඕන. ඒ ලබන පුහුණුව තමයි ඒ කෙනාගේ මේ ආත්ම භාවයේ මේ සම්බුද්ධ ශාසනයේ යම් දියුණුවක් ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඕනම බුද්ධ ශාසනයක වැඩි දෙනෙක් පින්වතුනි සසරින් එතර වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල් යුගයේ. භාග්‍යවතුන් වහන්සේලා පිරිනිවන් පෑ පසු බොහෝ සම්බුද්ධ ශාසන ක්‍රමක්‍රමයෙන් ගමන් කරන්නේ අධර්මයේ බලවත් වෙන යුගයකට. ඒකට එක උදාහරණයක් සඳහන් කළොත් අපේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් ගත වෙනකොට ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ක්‍රමක්‍රමයෙන් පිරිහුණා. දවසක් ශක්‍ර දෙවියෝ මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව බලනකොට මනුෂ්‍ය ලෝකේ දුසිල්වතුන්ගෙන් පිරීලා. ඒ නිසා අකුසල කර්මයේ දැන් බලවත් වෙලා. ශක්‍ර දෙවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයාව ඡණ්ඩ ෂඩ පරුෂ බල්ලෙකුගේ වේශයක් මවාගෙන
මනුෂ්‍ය ලෝකෙට එනවා. මිනිස්සු බයට පත් කරවලා ඒ සම්බුද්ධ ශාසනයේ අර දුසිල්වතුන්ව ඒ සම්බුද්ධ ශාසනය තුළ සිල්වතුන් බවට පත් කරවලා සම්බුද්ධ ශාසනය පිරිසුදු කරනවා. ශක්‍ර දෙවියන්ගේ ඒ වෑයම පිඟුතුනි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තවත් අවුරුදු 1000ක් ඉදිරියට නිවැරදිව පවත්වන්නට උපකාර වෙලා තියෙනවා. එහෙමනම් ශාසනයක් තුළ යම් පිරිහීමක් පේනවා නම් පින්වත්නි ඒ බුදු සසුන තුළ ඒ පිරිහීම සෑම බුද්ධ ශාසනයකම ඇතිවෙච්ච දෙයක්. හැබැයි පින්වතුනි අපට අනුග්‍රහ කරන්න පුළුවන් පිරිස හැම වෙලාවකම අපේ පසුපස්සේ ඉඳගෙන අපේ මේ ගමනට උපකාර කරනවා. මෙන්න මේ කාරණාව ඊටාම සියුම්ව වටහා ගත යුතු කරුණක්. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම ඒයින් ලැබෙන ප්‍රතිඵලය අපට ලබන්නට අපි හැමදාම සිහිපත් කරනවා වගේ විශේෂ ප්‍රඥාවක් අප තුළ වැඩිලා තියෙන්නට ඕන. බුද්ධ ශාසනයක් ලැබිච්ච යුගයක කෙනෙකුට මනුෂ්‍ය සම්පත්තියක් ලැබීම සංසාරේ කරපු මහා පුණ්‍ය කර්මයක විපාකයක්. හැබැයි ඒ ලැබිච්ච පුණ්‍ය කර්මය වර්ධනය කරගෙන ඒ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නේ බොහොම සීමිත පිරිසයි. පින්වත්නි අපි මේ නිර්වාණ මාර්ගයට යනකොට හැම මොහොතකම අප තුළ දියුණු කරගත යුතු ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙන්නට ඕන. පින්වත්නි කවදාවත් කිසිම ශාසනයක කෙනෙකුට නිකන් ඉඳලා මේ නිවන ලැබෙන්නේ. ඒකට අපට පින්වතුනි හොඳ ධම්මානුධම්ම ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රතිපදාවක් තියෙන්නට ඕන. ඒකට අපි වෑයම් කරන්නට ඕන. අපි යම් වෑයමක් දරුවොත් විතරයි මේ නිවන් මගට අපට ළඟා වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. අපේ පින්වතුන් අහලා දන්නවා කෙනෙකුට මේ ගිහි ජීවිතයේ තුල පවා සමහර වෙලාවට රහත් බව ලැබිච්ච අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේදී පවා සමහර සිටුවරු, සමහර ගෘහපතියන්, සමහර රජවරු ඔය විදියට ගිහි ජීවිතයේ තුල භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා රහත් බව ලැබපු අවස්ථා තියෙනවා. කෙනෙකුට පින්වතුනි ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. ඒ ගිහි ජීවිතයේ තුල කොහොමද ඒ කෙනාට මේ මාර්ගඵල ලැබුණේ කියලා. මිලින්ද රයිතුමාටත් ඔය වගේ ප්‍රශ්නයක් නාගසේන හාමුදුරුවන්ට ඉදිරිපත් කළා. තමන්ගේ හිතේ ප්‍රශ්නයක් හැටියට ඇති වෙච්ච. මිලින්ද රයිතුමා නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ගිහි ජීවිතය තුළ ඉඳගෙනත් කෙනෙකුට රහත් බව ලබන්නට පුළුවන් නම් මට හිතෙනවා කියනවා මේ භික්ෂූන් වහන්සේලා ඒ අතරින් ගත්තොතින් බොහොම පව්කාරයි කියලා.
හේතුව හැටියට සඳහන් කරන්නේ මේ තරම් කටුක ජීවිතයක් ගත කරගෙන මේ නිවන් මඟ වඩනවා. හැබැයි ගිහියෝ පංචකාම සැප සම්පත් ලබ ඉන්න ගමන් ඒ ගිහියන් මාර්ගඵල ලබනවා. නාගසේන හාමුදුරුවෝ මිලින්ද රජතුමාට ඒ වෙලාවේ විශේෂ කරුණක් සඳහන් කරනවා. නාගසේන හාමුදුරුවෝ කියනවා, මහරජ, මේ ගිහි ජීවිතය තුළ කෙනෙකුට මාර්ගඵල ලැබෙන්නේ ඒ කෙනා මේ ජීවිතයේ ගිහි ජීවිතය ගත කරපු නිසාම නෙමෙයි. මහරජ, අතීත සංසාරේ බොහෝ ජීවිත ගණනක් විශේෂයෙන්ම දූතාංග සමාදානය සම්පූර්ණ කරපු පැවිදි පිරිස තමයි මේ ජීවිතේ ඔය විදියට ගිහි ජීවිතය තුළ ඉඳගෙන මාර්ගඵල ලබන්නේ. මම ඔබට මේ උදාහරණය අද මේ දේශනාවට එකතු කළේ අපි සසරේ ඉඳලා මේ නිවන් දකින්නට දරපු වෑයමක් තියෙන්න ඕන. කවදාවත් පින්වතුනි සංසාරේ නිකම්ම නිකන් ඇවිල්ලා ධර්මයක් පුරුදු පුහුණු කරන්නේ නැතුව නිකම්ම ආපු කෙනෙකුට පින්වතුනි මේ ශාසනය තුල ධර්ම අවබෝධයක් ලබන්නට බෑ. ඒකට තමන් තුල දියුණු කරගත යුතු ගුණධර්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් පෝෂණය වෙච්ච ඒ පුහුණු වෙච්ච ජීවිතයක් තමන් තුළ තියෙන්නට ඕන. ඒකයි නාගසේන හාමුදුරුවෝ කිව්වේ මේ ගිහි අය රහත් බව ලබන්නේ සසරේ නොයෙක් බුද්ධ ශාසනවල මහාන වෙලා ඒ අය දූතාංග සමාදානයේ නිරත වෙලා. දැන් අපේ ශාසනය තුල දූතාංග 13ක් තියෙනවා. ඔය දූතාංග 13 සසරේ නොයෙක් ජීවිතවල මහාන වෙලා ඉන්නකොට හොඳින් දරලා තියෙනවා. ඊටාම දුෂ්කර වෑයමක් ඒක. එහෙම වෑයම් කරපු පිරිස පිඟුතුනි මේ ජීවිතේ ගිහි බව ලබාගෙන ඉඳෙද්දිම රහත් බව ලබනවා. එහෙමනම් පින්වතුනි අපට මේ නිර්වාණ මාර්ගයට යන්නට නම් අපට දැඩි වීරියක් අවශ්‍යයි. ඒ වීරිය මොන වගේ වීරියක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පසු බහින් නැති වීරියක් අප තුළ තියෙන්නට ඕන. කිසිම ආකාරයේ කරුණකින් කිසිම ආකාරයේ ධර්මතාවයකින් අපේ වීරිය අත්හරින්නට බෑ. ඔය වීරිය අප තුළ පුරුදු පුහුණු කරගත්තොත් අපට මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල ඒ මාර්ගයේ වඩන්නට පුළුවන්. අපි හිතමු අපි වීරිය වඩලා වෑයම් කරලා යම් දවසක අපට මේ සම්බුද්ධ ශාසනය තුල ඒ කියන මාර්ගය ලබන්නට නොහැකි වුණොත් අපේ වෑයම අපතේ යනවද? නෑ. අපේ වෑයම කිසි ලෙසකින් අපත යන්නේ නෑ. ඒ අපි දරන වෑයම මතු දවසක මාර්ගඵල අවබෝධයට ඒකාන්තයෙන්ම පිහිටක් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මොහොත අපි කිසි ලෙසකින්වත් අතපසු කරගන්න හෝ මේ ලැබිච්ච මොහොත ප්‍රමාදී භාවයෙන් කාලය ගත කරන්න හෝ ඔබ වෑයම් කරන්නට එපා. අප්‍රමාදීව වෑයම් කරන්නට මේ සම්බුද්ධ ශාසනය තුල අපේ පින්වතුන් උනන්දු වෙන්න. මොකද පින්වතුනි
මේ ජීවිතය අපට ලැබුණේ අපි සංසාරයේ කරපු මහා පුණ්‍ය කර්මයක් නිසා. හිතලා බලන්න අපි මෙතනට එන්න අපේ සංසාරේ ජීවිත කීයක් අපි පහු කරගත්තද? පෙර භවයේ ඉඳලා මේ භවයට එන්න අපට උත්පත්ති 8ක් පහු කරන්න වුණා. නිරේ ලෝකයේ පහු කරා. තිරිසන් ලෝකයේ පහු කරා. പ്രേත ලෝකයේ පහු කරා. දීර්ඝ ආයුෂ ලබන්නට පුළුවන් අරූපාවචර ලෝකවැනි එවැනි ලෝක පහු කරා. ඊළඟට මනුෂ්‍ය භවයක් ලැබුවත් තිසරණ නැති රටක උපදින්න එක අපි පහු කරා. ඊළඟට තෙරුවන් ඉන්න රටක උනත් පින්වත්නි අපි මිත්‍යා දෘෂ්ටික නවිය උපදින්නට අපට පුළුවන් කමක් ලැබුණා. ඊළඟට පින්වතුනි ධර්මය අවබෝධ කරගන්නට බැරි ප්‍රඥාවක් ඇතුව උපදින්නට තියෙන අවස්ථාව අපි මගහැරියා. අබුද්ධෝත්පාද කාලයක උපදින තියෙන අවස්ථාව මගහැරලා බුද්ධෝත්පාද කාලයක ඉපදුනා. ඔන්න ඔය අවස්ථා 8ම පහු කරලා පින්වත්නි අපි මේ බුද්ධෝත්පාද කාලයේ සම්මාදිට්ඨික රටක ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඇතුව පින්වතුනි ඔබත් මමත් ඉපදුනා. කෙනෙකුට පින්වත්නි මේ ලැබිච්ච මොහොත කොයිතරම් වැදගත්ද කියන කාරණාව තේරුම් කරගන්නටත් විශේෂ ප්‍රඥාවක් ඕන කියලා මට හිතෙන්නේ. හැබැයි අපි යම් විටක මේ ජීවිතේ ප්‍රමාද වුණු ආයිමත් මේ භයානක සසරට ඇදගෙන වැටෙනවා. ඒ නිසා මේ මොහොත කිසි ලෙසකින්වත් ඔබ අතපසු කරගන්නට එපා. අපට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කරන සියලුම ධර්මයේ දේශනා කරලා ඉවරයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මම ගුරු මුෂ්ටියක් ඇති කරගන්න නැතුව. ඒ කියන්නේ කියන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම මම පැවසුවා. කිසිවක් මම නුඹලාට අතපසු කරේ නැහැ. යමක් නුඹලට දේශනා කරන්න තිබුණා නම් නිවන් මගට ඒ සියල්ලක්ම මම දේශනා කරලා අවසන්. දැන් නුඹලට අප්‍රමාදීව වෑයම් කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට මේ සම්බුදු සසුන තුල යම් කාර්යභාරයක් පැවිරිලා තිබුණා නම් උන්වහන්සේ කාර්යභාරය ඉටු කරලා අවසන්. උන්වහන්සේගේ කාර්යභාරය උන්වහන්සේ ඊටාම හොඳින් අපි වෙනුවෙන් ඉටු කරලා තියෙනවා. මොන කාර්යභාරයද? ඔබෙත් මගෙත් නිවන කියන කාර්යභාරය. බලන්න පින්වතුනි සංසාරේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමී ධර්ම පිරුවා. බුදු බව ලබලා උන්වහන්සේ සසරින් එතර වෙලා දවසකට පැයකුත් විනාඩි 20ක් සැතපිලා දවසකට එක වේලක් දන් වළඳලා අනිත් සියලුම කාලය ඔබෙත් මගෙත් නිවන වෙනුවෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ වෙන් කරා. පිටුතුරි හිතලා බලන්න භාග්‍යවතුන් වහන්සේ ඔබෙත් මගෙත් නිවන වෙනුවෙන් බුදු බව ලැබපු දවසේ ඉඳලා කොච්චරනම් දුක් විඳද? බුදු බව ලැබපු දවසේ ඉඳලා උන්වහන්සේ කොයිතරම් වෑයම් කරාද? අඩුම තරමේ භාග්‍යවතුන් වහන්සේ අපි වෙනුවෙන් අපේ නිවන වෙනුවෙන් මේ තරම් වෑයම් කරා. අපේ කොටස අපි මේ ජීවිතේ කොහොම හරි ඉටු කරගන්න ඕන කියන ඒ ශ්‍රද්ධාවෙන්වත් පින්වතුනි මේ ජීවිතේ ලැබිච්ච මොහොත අතපසු කරගන්න නැතුව වෑයම් කරන්න උත්සාහ කරන්න. නමුත් පින්වතුනි අපිට මේ සමාජය තුළ බැලූ බැල්මට
මිතරම් ධර්මයේ තිබිලත් තිසරණේම වැඩ ඉන්න කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් හැම කෙනෙක්ම මේ නිවැරදි ප්‍රතිපදාව පුරනවා අපට පේන්නේ. ඇයි ඒ? මොකක්ද ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ මේ තරම් පිරිසිදුව තිබිලා ඇයි ඇතම් කෙනෙක් මේ මාර්ගයේ යන්නේ? ඇයි ඇතම් කෙනෙක් නොමගට යන්නේ? පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානේ දස්සෙන්ති. අඳුරේ ඇවිදින කෙනෙකුට තෙල් පහනක් අතට දෙනවා. අඳුරේ ඇවිදින කෙනෙකුට තෙල් පහනක් අතට දෙනවා. හැබැයි ඔය තෙල් පහන අතට ගත්තු කෙනා පින්වතුනි ඔබ හිතලා බලන්න අන්ධ කෙනෙක් නා. එතකොට මොකද වෙන්නේ? අර අඳුරේ ඇවිදින අන්ධ වූ කෙනාට තෙල් පහනක් අතට ලැබුණයි කියලා ප්‍රයෝජනයක් තියෙනවද? ප්‍රයෝජනයක් නැහැ. අඳුරේ ඇවිදින කෙනෙකුට තෙල් පහනක් අතට ලැබුණොත් ඒ තෙල් පහනෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ කාටද? ඇස් ඇති අයට පමණයි. රූපානි දස්සෙන්ති. ඇස් ඇති අයට පමණයි ඒ තෙල් පහනෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. ආන්න ඒ වගේ ධර්මය නැමැති මේ පහන අපිට භාග්‍යවතුන් වහන්සේ දුන්නට පින්වතුනි අපි හැම දිනාටම ප්‍රඥා ඇස හොඳින් දියුණු වෙලා තියෙන්නට ඕන. ඒ ප්‍රඥා ඇස අපිට නැති වුණොත්, ප්‍රඥා ඇස අපට නොලැබුණොත් පින්වත්නි අපිට මේ ධර්මයක් ලැබුණා කියලා ඒ ධර්මයේ ප්‍රතිඵලයක් ලබා ගන්නට බැරි වෙනවා. මේක පින්වතුනි අති විශේෂ අවස්ථාවක්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී පවා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ළඟ හිටපු හැම කෙනෙක්ම සසරින් එතර වුණේ නැහැ. සමහර අය භාග්‍යවතුන් වහන්සේගේ ළඟ ඉඳලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සෙවණ ලබාගෙන ඉඳලා කී දෙනෙක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉවත් වෙලා මේ භයානක සසරට ඇදගෙන වැටුණද? බුදුරජාණන් වහන්සේව දැක දැක කී දෙනෙක් නම් මේ සසරට ඇදගෙන වැටිලා අදටත් මේ නිරය වගේ තැන්වල කොච්චර දුක් විඳිනවද? ඒ මොකක් නිසාද? ප්‍රඥාව නැමැති මේ ඇස් පෙනීම තමන්ට නොලැබිච්ච නිසා. ප්‍රඥා ඇස තමන්ට නොලැබිච්ච නිසා ඔවුන්ට ධර්මයේ නැමැති ආලෝක පහන ලැබුණට ඒකින් මාර්ගය අඳුනගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සුනක්කත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට එක කාලයක් උපස්ථාන කළා. සුනක්කත්ත හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන ලබාගෙන භාවනා කරලා දිව්‍යමය ඇස ලැබුවා. ආයිමත් සුනක්කත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා දිව්‍යමය කන ලබන කමටහන ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ කමටහන දුන්නේ නැහැ. සුනක්කත්ත හාමුදුරුවෝ ඒකට හේතු හොයන්න ගියේ නැහැ. සුනක්කත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ Tamanට කමටහන නොදුන්න කියන එක සමාජයට ගිහිල්ලා කිව්වේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය කුලේ, මමත් ශාක්‍ය කුලේ. භාග්‍යවතුන් වහන්සේට දිව්‍යමය ඇස තියෙනවා. මටත් දිව්‍යමය ඇස තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට දිව්‍යමය කන තියෙනවා. මටත් දිව්‍යමය කන ලැබුණොත්
බුදුරජාණන් වහන්සේ බය වුණා කියලා කිව්වලු. උන්වහන්සේ මමයි එක සමාන වෙයි කියලා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට දිව්‍යමය කන ලබන කමටහන දුන්නේ නැහැ කියලා නොඑක් තැන්වල කියව යන්න පටන් ගත්තා. බලන්න පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ නමකට උපස්ථාන කරලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ළඟට වෙලා එක සුළු මොහොතක් කෙනෙකුට කාලය ගත කරන්නට පුළුවන් නම් ඒ කෙනාට මොන තරම් ලාභයක්ද පින්වතුනි ලැබෙන්නේ. හැබැයි එහෙම සෙවණේ හිටියට හැම කෙනෙකුටම පින්වතුනි ওই ලාභය ලැබෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ සෙවණේ ඉන්න කෙනෙකුට ලාභයක් ලබන්නට පුළුවන් නම් ඒ ලාභය ලබන්නට පුළුවන් ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තයෙකුට විතරයි. මොකද භාග්‍යවතුන් වහන්සේ අඩුපාඩුවක් නැතුව හැම ශ්‍රාවකයෙකුටම අනුග්‍රහ කරනවා. හැබැයි අනුග්‍රහය ලබන්නත් අප තුළ යම් පුරුදු කරපු ප්‍රතිපදාවක් තියෙන්නට ඕන. දැන් බුදුරජාන් වහන්සේ ඇවිල්ලා අපට පිහිට වෙනකොට ඒ පිහිට අපට ලබන්නට අපි තුලත් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නැමුණු හිතක් තියෙන්නට ඕන. ඒකනේ කල්යාණ මිත්‍රයෝ ගැන අපි පසුගිය දවසක දේශනාවක් සිද්ධ කළා. කල්යාණ මිත්‍රයා ගැන සඳහන් කරද්දී මේ කල්යාණ සම්පවංකතා කියන ගුණය අති විශේෂ ගුණයක් ඇටියට හැඳින්වෙන්නේ නිසායි. කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් අප තුළ තියෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයෙකු කෙරෙහි නැමුණු හිතක් අපි ළඟ නැති වුණොත් කල්යාණ මිත්‍රයෝ අපට ලැබුණා කියලා කවදාවත් ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට පිහිටක් ලබන්නට බෑ. භාග්‍යවතුන් වහන්සේගේ අඩුපාඩුවක් කිසි කල්යක පින්වතුන් අපේ නිවනට නැහැ. මොකද උන්වහන්සේ අඩුපාඩුවක් නැතුව අපට සියලු කාර්යභාර ඉටු කරලා ඉවරයි. දැන් දවසක් ගණක මොග්ගල්ලාන කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ නිවන් දකින ප්‍රතිපදාවක් තියෙනවද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඔව්. මගේ ශාසනයේ නිවන් දකින්න එන කෙනෙකුට මුල ඉඳලා පටන් අරගෙන කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. මොකක්ද මේ වැඩපිළිවෙල? අනුපූර්ව සික්ඛා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා. අනුපූර්ව ශික්ෂාවකින්, අනුපූර්ව ක්‍රියාවකින්, අනුපූර්ව ප්‍රතිපදාවකින් තමයි මේ නිර්වාණ මාර්ගයට කෙනෙකුට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ගණකය මගේ ශාසනයට එන පළවෙනි කෙනාට කරන්න තියෙන කාර්යභාරය තමයි සිල්වන්ත වෙන එක. කොහොමද සිල්වන්ත වෙන්න ඕන? කොයි ප්‍රමාණයටද? අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි පවා බය දකින කෙනෙක් බවට පින්වතුනි පත් වෙන්නට ඕන. අනුමාත්‍ර වරදෙහි පවා බය දකින කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉන්න ඒ මට්ටමට සිල්වන්ත උණයින් පස්සේදී ඊළඟට තමයි ඒ කෙනාට ඊළඟ කොටස ඉටු කරන්න තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ පින්වතුනි පරීක්ෂා කරලා බලන්න භාග්‍යවතුන් වහන්සේ නිවන් දකින්න ඉන්න ශ්‍රාවකයාට කොහොමද මේ මාර්ගය, ඒ ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ කියලා. ගණක මොග්ගල්ලාන මේ දේශනාව අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ මාර්ගයත් ඊටාම පැහැදිලි නම් ඒ පැහැදිලි මාර්ගයේ ශ්‍රාවකයන්ට ওই විදියට දේශනා කරලා තියෙනවා නම්
ඇයි අහනවා සමහර කෙනෙක් ඔබ වහන්සේ කියපු මාර්ගයේ ගිහිල්ලා ඒ නිර්වාණ මාර්ගයට ලං වෙන්නේ තව කෙනෙක් ඔබ වහන්සේ කියපු මාර්ගය යන්නේ නැතුව වෙන මාර්ගයක ගිහිල්ලා සසරේ අතරමං වෙන්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ගණක මොග්ගල්ලානගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ දන්නවද සවැත් නුවරට යන පාර? ඔව් ස්වාමීනි මම දන්නවා. ඔබෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා සවැත් නුවරට යන පාර අහනවා. ඔබ ඔහුට ඒ පාර කියනවා. ඔබ කියපු පාරේ ගියොත් ඒ කෙනාට සවැත් නුවරට ළඟා වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් කෙනවා ඔබෙන් සවැත් නුවරට යන පාර අහගෙන ඔබ කියපු මාර්ගයේ යන්නේ නැතුව වෙනත් මාර්ගයක යනවා. එතකොට කියනවා ගණක මොග්ගල්ලාන කෙනෙක් නිවැරදි මාර්ගයේ ගිහිල්ලා නගරයට යන්නත් තව කෙනෙක් නොමගකට ගිහිල්ලා ඒ නගරයට නොයන්නත් වැරැද්ද ඔබේද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේට ගණක මොග්ගල්ලාන කියන ස්වාමීනි මම ඔවුන්ට මාර්ගය කිව්වා. ඒ කියපු මාර්ගයේ ගියොතින් නගරයට ළඟා වෙන්න පුළුවන්. හැබැයි මම කියපු මාර්ගය යන්නේ නැතුව වෙනත් මාර්ගයක ගිහිල්ලා නොමගට ගියාට ඒක මගේ වරදක් නෙමෙයි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ගණක මොග්ගල්ලානට කියනවා ගණකය මමත් ඒ වගේ. මමත් මේ ලෝකයේ උපන්නා වූ සත්‍යයන්ට මාර්ගය කියලා දෙන එක විතරයි කරන්නේ. හැබැයි ඒ මම කියපු මාර්ගයේ ගිහිල්ලා ඒ කෙනාට නිර්වාණ මාර්ගයට යන්නට පුළුවන්. මම කියපු මාර්ගයේ යන්නේ නැතුව වෙනත් මාර්ගයක ගියොත් ඒ කෙනාට කවදාවත් මේ ජීවිතේ නිවන් මඟ ලබන්නට බෑ. මෙන්න මේ කාරණාව අති විශේෂ කරුණක්. දැන් බුදුරජාණන් වහන්සේලා හරියට පිටුතුනේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ධර්මීය නැමැති දඬුවැට පහන ඔසවගෙන ඉන්න පිරිසක් වගේ කියලා. ඒක සඳහන් කරලා තියෙනවා අපේ මංගල භාග්‍යවතුන් වහන්සේගේ කතාව තුළ. බුද්ධවංශ පාළියේ මංගල භාග්‍යවතුන් වහන්සේගේ කතාවේ සඳහන් කරලා තියෙනවා මංගල භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අවුරුදු 90000ක් පැවතිලා තියෙනවා. කියන්නේ මංගල භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 90000ක් වැඩ ඉඳලා තියෙනවා. ඔය අවුරුදු 90000 තුල උන්වහන්සේගේ ශාසනයේ යමෙක් පැවිදි වුණා නම් ඒ පැවිදි වෙච්ච කිසිම කෙනෙක් කෙලෙස් සහිතව මරණයටපත් වෙලා නැහැ. සඳහන් කරලා තියෙනවා නතස්ස ශාසනේ අත්ති සංකිලේශ මරණං තදා. ඒ සම්බුද්ධ ශාසනයේ මහාන වෙච්ච හැම කෙනෙක්ම පින්වතුනි කෙලෙස් නසලා රහත් බව ලබලා පිරිනිවන් පාලා තියෙනවා. පිටුතුනි හිතන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කොයි තරම්නම් විචිත්‍රයක්ද. එතනදි විශේෂයෙන් කියනවා ධම්මොක්ඛං ධාරයිත්වාන සන්තාරෙත්වා මහජනං. මේ ධර්මයේ නැමැති දඬුවැට පහන මොකද මේ දඬුවැට පහන කියන්නේ? අපි හිතමු පෙරහැරක් යනවා. ඔය පෙරහැර ආලෝකමත් කරන්න මග දෙපස ඉන්න අය ගිනි පන්දම් අරගෙන අහස උසට ඔසවාගෙන ඉන්නවා. ඔවුන්ගේ අරමුණ මොකද්ද? පෙරහැරේ ගමන් කරන පිරිසට මාර්ගය පේන ආලෝකය ලබලා දෙන්න ඕන නිසා. ආන්න ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේලා හරියට අර
දඬුවැට පහන දරාගිනින් යම්සේද භාග්‍යවතුන් වහන්සේලාත් පින්වතුනි ධර්මයේ නැමැති දඬුවැට පහන දරාගෙන ඉන්නවා. ඊළඟට කියනවා ජලිත්වා ධූමකේතුව නිබ්බුතෝසෝ මහායසෝ. ඉතින් ඒ ධර්මයේ නැමැති දඬුවැට පහන දරාගෙන හිටපු මංගල භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවන් පෑමයි ඒ බුද්ධ වංශ පාළියේ සඳහන් කරලා තියෙන්නේ. මෙතන අති විශේෂ කරුණක් මේක. මොකද්ද? මේ භාග්‍යවතුන් වහන්සේලා පින්වතුනි අපට පිහිට වෙන විදිය. බලන්න ඒ මංගල භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ යම්කිසි ශ්‍රාවකෙක් මහණ වුණා නම් ඒ මහණ වෙච්ච හැම කෙනෙක්ම කෙලෙස් නැසලයි පිරිනිවන් පාලා තියෙන්නේ. අඩු ගානේ අනාගාමී ඵලයකටවත් පත් වෙලා කෙනෙක් මරණයටපත් වෙලා නැහැ. ඒතර භාග්‍යවතුන් වහන්සේලාගේ කාර්ය බහරය පින්වතුනි මෙන්න මෙයයි. බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවකම අපට ඒ නිවැරදි මාර්ගය අපට දේශනා කරලා තියෙනවා. අපි පින්වතුනි ඔය කියන මාර්ගය පුරුදු පුහුණු කරන්න වෑයමක් දරන්නේ නැත්තම් අඩුම තරමේ යටත් පිරිසෙන් මේ සම්බුද්ධ ශාසනයේදීවත් ওই වෑයම දරන්නේ නැති වුණොත් අපට කොයිතරම් අලාභයක් මේ සසරට ලැබෙයිද? මේ වෑයම දරන්න පුළුවන් එකම යුගයයි ඒ තමයි බුද්ධෝත්පාද කාලයකදී පමණයි. ආයමත් මතු බුදු බව ලබන මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා ඒ සම්බුද්ධ ශාසනය නිමා වුණාම ආයමත් සංසාරේ මහා කල්ප අසංඛ්‍යක් යනකම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. අපට කවුද පින්වතුනි ඔය අබුද්ධෝත්පාද කාලවල මාර්ගය කියලා දෙන්නේ? අපිට කවුද මෙතනින් එහා පැත්තට ඔය මාර්ගයේ යන ආකාරය අපේ ජීවිතවල පුරුදු පුහුණු කරන්නේ? පින්වත්නි, අප තුළ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඒ ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි නැමුණු හිතක් දැන්වත් අපි උපදවා ගන්නට වෑයම් කරන්නේ නැත්නම් අපි මේ ශාසනය තුලත් අපි කරගන්නේ ලොකු අපරාධයක්. අඩුම තරමේ ඔබේ ජීවිතය තුළ මෙන්න මේ කොටස ඉටු කරන්න පටන් ගන්න. මොකද දැන් යම් කිසි දෙයක් අඩුම තරමේ පටන් ගන්නවත් නැත්නම් ඒක කරන්න බෑ. අපි මොනවා හරි පැත්තකින් පටන් ගන්නට ඕන. දැන් අපි දන්නවා ගිහි ජීවිතය ගත කරන සමහර අය තමන්ගේ ගිහි ජීවිතය තුළ පිඟුතුනි බොහෝ ධර්මානුධම්ම ප්‍රතිපදාවල් පුරුදු පුහුණු කරගෙන යනවා. තමන්ට පුළුවන් මට්ටමේ. පුළුවන් විදියට ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරගෙන යනවා. දැන් සමහර දෙනෙක් ගිහි ජීවිතය තුළ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙනවා. සමහර වෙලාවට අපි අහලා තියෙන්නේ මාසෙකට එක දවසක් අෂ්ටාංග උපෝසත සීලය රැකපු අය. නමුත් අපට අද අහන්න දකින්න ලැබෙනවා පින්වතුනි මාසෙකට දින 7ක් එක දිගට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණු අය. මාසෙකට දින 2-3ක්වත් අඩුම තරමේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන අය පින්වතුනි අපට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඒක පින්වතුනි ඔවුන්ගේ ජීවිතවල ඔවුන් යම් අරමුණක් වෙනුවෙන් වෑයම් කරනවා නම් ඒකට මහා හයියක්. අපිත් පින්වතුනි ඔන්න ඔය කොටස අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්නට ඕන. කවුරුවත් හිතන්න එපා නිවන කියන දේ බුදුරජාණන් වහන්සේලා අපි ළඟට ගෙනත් දෙයි කියලා. භාග්‍යතුන් වහන්සේලා අපට නිවන ගෙනලා දෙනවා. හැබැයි ඒ නිවන අපිට ගෙනල්ලා දුන්නට ලබා ගන්න වෑයම් කරනුන අපි. දැන්
අපි හිතමු ඉහළ ආයතනයක යම් ඉහළ තනතුරක් තියෙනවා. පහළ මට්ටමේ ඉන්න සේවකයෝ ඕනම කෙනෙකුට ඉහළ තනතුරට යන්න පුළුවන්. හැබැයි ඒ ඉහළ තනතුරේ ගිහිල්ලා වාඩි වෙන්නේ නිකම්ම නිකං ආයතනය තුල හිටපු කෙනෙකුට විතරද? නිකම්ම නිකං ආයතනය තුල හිටපු කෙනෙකුට නෙමෙයි. ඒ ඉහළ තනතුරේ ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් වෑයම් කරන කෙනෙකුට. අන්න ඒ වගේ පින්වතුනි මේ නිර්වාණ මාර්ගයට ඕනම කෙනෙකුට ලං වෙන්න පුළුවන්. හැබැයි ඒ නිර්වාණ මාර්ගයට ලං වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ කාටද? වෑයම් කරන කෙනෙකුට විතරයි. කිමත්තිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ කිමත්තිය සූත්‍රය. මෙන්න මේ සූත්‍ර දේශනාව පින්වතුනි මෙන්න මේ මාර්ගය වඩන කෙනෙකුට පින්වතුනි ඒ මාර්ගයේ වැඩෙන විදිය පිළිබඳ ඊටාම පැහැදිලිව දේශනා කරපු දේශනාවක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද යම්කිසි කෙනෙක් හරියට සීලය වඩන්න පටන් ගත්තොති යම්කිසි කෙනෙක් හරියට සීලය වඩන්න පටන් ගත්තොති ඒ සීලය වඩන කෙනාට ඉතුරු ධර්ම කාරණා ධර්මතාවයක් හැටියට වැඩෙනවා කියලා. පින්වතුනි අපිට පටන් ගන්නවා කියන එක පටන් ගන්න තියෙන කොතනින්ද? සීලේ. දැන් සප්ත විසුද්ධිය තුළ සාකච්ඡා කරනකොට කතා කරන්නේ පළවෙනිම විසුද්ධිය තමයි සීල විසුද්ධිය. හරියට සීලය සම්පූර්ණ කරගන්නට ඕන. සීලය පින්වතුනි යම් කිසි තැනක හෝ අඩුපාඩුවක් තියෙනවා නම් එතනින් එහා පැත්තට ඒ කෙනාට එක පියවරක්වත් යන්න බෑ. මේ සම්බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක් ඉදිරියට පියවරක් තැබුවා නම් ඒ පියවර තබලා තියෙන හැම කෙනෙක්ම පියවර තබලා තියෙන්නේ සීලය සම්පූර්ණ කරගෙන. සීලය අසම්පූර්ණ නම් කවදාවත් පින්වතුනි ඒ කෙනාට මේ නිර්වාණ මාර්ගයට ලං වෙන්නට බෑ. කෙලස් කියන එක නසපු දවසට තමයි නිවන් මඟ අපට ලැබෙන්නේ. එතකොට ඒකට කරන වෑයමක් තමයි සීල් සම්පූර්ණ කරගන්න එක. එහෙමනම් අඩුම තරමේ ඔබේ ජීවිතය තුළ මේ සීලය කියන කොටසවත් සම්පූර්ණ කරගන්න වෑයම් කරන්න. මම අර කලින් මතක් කරා වගේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි පවා බය දකින කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එතකොට ඔබගේ ජීවිතය තුළ පංචශීලය හරියටම ආරක්ෂා කරන්න. එක සිල්පදයක්වත් කඩාගන්නේ නැතුව පංචශීලය හරියටම ආරක්ෂා කරන්න. ප්‍රාණඝාතයෙන් නිදහස් වෙනකොට කුරා කූඹියෙකුගේවත් ජීවිතේ මම තොර කරන්නේ නැහැ. අන්න ඒ මට්ටමට පන්සිල්පද ප්‍රාණඝාතය ආරක්ෂා කරන්න. අනුන්ට අයිති යමක් විහිළුවකටවත් මං හොරකම් කරන්නේ නැහැ. අන්න ඒ මට්ටමට හිතලා පින්වත්නි ඔබ සොරකමින් නිදහස් වෙන්න. කාමී වර්ධවා මම හැසිරෙන්නේ නැහැ. මම විහිළුවකටවත් බොරුවක් කියන්නේ නැහැ. මම මත්පැන් පානය කරන්නේ නැහැ කියලා මෙන්න මේ මට්ටම ඔබේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න. ඊළඟට පින්වතුනි අඩුම තරමේ මාසෙකට දවස් 2-3ක්වත් ඔබ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන්න. එතනින් එහා පැත්තට තවත් දියුණු කරගන්න වෑයම් කරන්න. නවාංග උපෝසත සීලය, දසාංග උපෝසත සීලය. මෙන්න මේ මට්ටම් පින්වතුනි ඔබ ඔබේ ජීවිතේ කරන්න වෑයම් කරන්න. පින්වතුනි කිමත්තිය සූත්‍රයට යට තවත් සූත්‍රයක් සඳහන් කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ.
එතන විශේෂ කරුණක් සඳහන් කරනවා. දැන් සිල් සම්පූර්ණ කරන කෙනාට එතනින් එහා පැත්තට පින්වතුනි ඊළඟ කොටස් වඩාගෙන යන්න පුළුවන්. හැබැයි ඊට යට තවත් සූත්‍රයක් සඳහන් කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතන ඊටා විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් සීලය සම්පූර්ණ කරවොත් හරියට ඉතුරු ප්‍රමාණය ඉබේට මේ කෙනාට වැඩෙනවා කියලා. ඒ කියන්නේ ඉතුරු ප්‍රමාණය වඩන්න වෑයම් කරන්න ඕනේ. අර අනිත් ඉතුරු කොටස් ටික ඒ කෙනාට ඉබේටම වැඩෙනවලු. මෙන්න මේක පින්වතුනි ඊටාම විශේෂ කරුණක්. අපි ඉදිරි දවසක වෙනම දේශනාවක් තුළ මෙන්න මේ කොටස සාකච්ඡා කරමු. සීලය සම්පූර්ණ කරන කෙනාට ඉතුරු ධර්මතා කොහොමද ඒ කෙනාගේ ජීවිතය තුළ වැඩෙන්නේ කියලා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ මේ සීලය කියන කොටස සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. සීලය ඔබේ ජීවිතය තුළ ඔබ හරියට නිවැරදිව සම්පූර්ණ කරගත්තොත් ඔබට පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය තුළ බොහෝ දුර ගමනක් ඊටාම කෙටි කාලයකින් යන්න පුළුවන් කමක් ලැබෙනවා. එමනම් මේ ලැබිච්ච සම්බුදු සසුන තුළ අඳුරේ ඇවිදින ඔබ අන්ධයන්සේ ඇවිදින්නේ නැතුව ඇස් ඇත්තන්සේ මේ ජීවිතේ ගමන් කරන ඔබ අප හැම දිනාටම ධර්මයේ නැමැති ආලෝක පහන ලැබිලා තියෙනවා. ඒ ධර්මයේ නැමැති ආලෝක පහන ලබාගෙන අපි නිවැරදි මාර්ගය තුලින් ගමන් කරලා අපට භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු ඒ අති උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙනම නිවන් මඟට ප්‍රවිෂ්ඨ වන්නට මේ ධර්ම දේශනාව ඔබ අප හැම දිනාටම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඒ වගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරගමු. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.